නයි අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 29 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි හමු වන්නේ අභිධම්මත්ත ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්න. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. දැයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව. චතුරාර්ය සත්‍ය ධර්මය මේ අභිධම්මත්ත ප්‍රදීපිකා ග්‍රන්ථයේ නොයෙකුත් විවිධ වචන යොදලා නැත්නම් විවිධ පැති වලින් අපිට මතු කරලා දුන්නා. ඉතින් මම කැමතියි මුලින්ම නැවත වරක් කෙටි පුනරීක්ෂණයකට යන්න. අපි චතුරාර්ය සත්‍ය හැටියට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා අපි හඳුනාගත්තා ඒ හතර. ඒ ආකාරයෙන් එතකොට මේ එක එක දෙයකට මූලික අර්ථ වශයෙන් අර්ථ හතර බැගින් ඒවට ලබා දුන්නා. එතකොට අපි දුක්ඛ සත්‍යයට දීපු අර්ථ හතර මොනවද? කාට හරි කියන්න පුළුවන්ද කෙනෙකුට? ඇයි අපි දුක්ඛ සත්‍ය කියලා කියනකොට මොන අර්ථයෙන්ද අපි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? අර්ථ හතරක් දීලා තියෙනවා. පීලනට්ට, සංකතට්ට, සන්තාප නට්ට, විපරිණාම. බොහොම හොඳයි. සන්තාප විපරිණාම. හරි. පීලනාර්ථය ඊට පස්සේ ඒකට කියනවා පාලියෙන් පීලනට්ටෝ, ඊට පස්සේ සංකතට්ටෝ සංකතාර්ථයෙන්, ඊට පස්සේ කිව්වා ඊට පස්සේ මොකද්ද? සන්තාපට්ටෝ සංතාපය කියන එක අපි අර 11 ආකාර ගින්නක් නිසා අපි සංතාපය කියලා හඳුනගත්තා. ඊට පස්සේ විපරිණාමට්ටෝ විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙන සුළු. ඒ කියන්නේ ප්‍රകൃතිය විකෘති වෙනවා කියන එක තමයි එතනදී අපි තේරුම් ගන්න. ප්‍රകൃති తত্ত্বය වෙනස් වෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ අපි ඒ අර්ථ හතරෙන් දුක්ඛ සත්‍ය ගැන විග්‍රහයක් කරා. ඊට පස්සේ අපි විග්‍රහයක් කරා සමුදය සත්‍ය පිළිබඳව. ඇයි කොහොමද අපි සමුදය සත්‍ය කියන එක මොන අර්ථවලින්ද ගන්න ඕනේ? මට වෙන එක්කෙනෙකුට පුළුවන් ද කියන්න? හිල්ඩා මහත්මිය නැතුව වෙන කෙනෙක් කියන්න බලන්න මේ සමුදය නිදාන සංයෝජන නේද? කියන්න හතරම කියන්න. මොකද කිව්වේ සමුදය සත්‍ය කොහොමද අපි කිව්වේ? සමුදය නිදාන සංයෝජන නිරෝධ නෑ. පළවෙනි එක පොඩ්ඩක් වෙනස් වුණා නේද? පළවෙනි එක මොකද්ද? සමුදය සත්‍ය අපි ගන්නකොට ඒ අර්ථ හතරෙන් ඒකේ පළවෙනි එක තමයි ආයූහන නේද? ආයූහන නිදාන සංයෝජන පලිබෝධන. පලිබෝධ හරි පලිබෝධ හැටියට. හරි. එතකොට ආයූහණය කියලා කිව්වේ රැස් කිරීමේ අර්ථයෙන් නේද? රැස් කරනවා කියලා කියන්නේ ඇත්තටම කර්ම රැස් කිරීමට නැත්නම් භවයක් ඇති වෙන විදිහට කර්ම රැස් වෙන්නේ ඒ පැත්ත බැලුවාම මේ සමුදය හේතු කරගෙන තමයි ඒ ඇති වෙන්නේ කියලා කියනවා නේද? මොකද ওই සමුදය කියනකොට සමුදය කියනකොට අපි සාමාන්‍ය සමුදය ආර්ය සත්‍ය හැටියට ගන්නේ ලෝභය.
නමුත් ඇත්තටම මේ සියලුම ලෞකික ධර්ම සමුදය හැටියට සියලුම කියන්නේ අපිට මේ විභංග ප්‍රකරණයේදී හම්බ වෙනවා සමුදය කියලා කියනකොට ගොඩාක් දේවල් හම්බ වෙනවා සමුදය හැටියට. හැබැයි මෙතනදී විශේෂයෙන්ම ගන්නෙ ලෝභය කියන එක. ලෝභය කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවත් අපි දන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාරයෙන් එන ඒ තුන් ආකාර ලෝභයම ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඒක තමයි ආයුහණය කියලා කියන්නේ රැස් කිරීම. හරි ඊට පස්සේ ආයුහනට්ටෝ ඊළඟට කිව්වේ මොකද්ද? නිදානාර්ථය. ඔව් නිදාන කියලා කිව්වේ ඇයි? ඒක දුක ඉපදීමට හේතුව මූලය. දුක ඉපදීමට හේතුව නිසා තමයි නිදානත්වෙන් ගත්තේ. ඊට පස්සේ සංයෝග කියලා ගත්තේ මේ සංසාර වටේ යොදවන නිසා සංයෝගාර්ථයෙන් ගත්තා. ඊට පස්සේ අපි ගත්තා පලිබෝධාර්ථය. පලිබෝධාර්ථය කියන්නේ මාර්ග නිර්වාණයට පමුණුවීමට ඇති ලොකුම පලිබෝධය හැටියට මේ සමුදය සත්‍ය ගත්තා. ඊට පස්සේ නිරෝධ සත්‍ය. මොනවද මට දැන් වෙන කෙනෙක් කියන්නකෝ නිරෝධ සත්‍යයට අපි ගත්ත අර්ථ හතර මොකද්ද කියලා? මම කියන්නේ නිස්සරණට විවේකට අසංකතට අසංකතාර්ථය හරි අමතාර්ථය හොඳයි. මොකද්ද එතකොට අපි මුලින්ම ගත්තොත් නිස්සරණය කියලා කිව්වේ? නිස්සරණය කිව්වේ අර සංස්කෘත කෙලස් වලින් සිහින් පිටින්ම මිදෙන දුකෙන් පහ වෙන එතනින් නිස්සරණ. ඒ කියන්නේ සංසාර දුකින් නැත්නම් වට දුකෙන් නිදහස් වෙන එක නේද? සංසිඳීමක් ඇතිලා නිදහස් වෙන එක තමයි නිස්සරණය කියලා කිව්වේ. ඊට පස්සේ ඒ අර්ථයෙන් ඊට පස්සේ කිව්වා නිස්සරණාර්ථේ විවේකාර්ථේ. විවේක කියලා කියන්නේ මේ ස්කන්ධයන්ගෙන් තියෙන මේ කෙලෙසුන්ගෙන් විවේකයක් ලබනවා නේද? අන්න ඒකට අපි කිව්වා විවේකාර්ථය කියලා. ඊට පස්සේ කිව්වා අසංකතාර්ථය. අසංකත කියලා කියන්නේ මේක කර්ණු වලින් සකස් වෙන්නේ නැහැ. ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන්නේ නැහැ කියන අර්ථයෙන් අපි අසංකත කියලා කිව්වා. ඊට පස්සේ අමත කියලා කිව්වා. ඉන් මතු කියන්නේ නිර්වාණයටපත් වුණාට පස්සේ අනාගත භවයන් නැහැ. එහෙමනම් මරණයක් ඇති වෙන්නේ නැහැ. මරණ දුකමුත් නිදහස්. එතකොට අන්න ඒ විදිහට කිව්වා. ඊට පස්සේ මාර්ග කියන එක අපි කොයි විදිහටද කිව්වේ? තවත් එක්කෙනෙක් කියන්නේ මාර්ග කියන එක අපි කොහොමද හඳුනගත්තේ මොන අර්ථ හතරකින්ද? නියාන හේතු අසන අධිපති. ඔව්. හොඳයි. නියාන ඔබතුමගේ මයික් එකෙන් පොඩි එකෝ එකක් එනවා. මොකක් හරි ප්‍රශ්නයක් ඇති. හොඳයි. නියාන කියලා කියන්නේ නියාන කියලා කියන්නේ අධිගමයට පමනුවන කියන අර්ථයෙන් තමයි නියාන කියන්නේ නේද? ඊට පස්සේ නියාන අර්ථයේ තිබුණා හේත්වාර්ථය. හේත්වාර්ථය කියලා කියන්නේ මොකට හේතුවද මාර්ගය? කුමකට හේතුවද මාර්ගය? කවුරු හරි කියන්නේ? නිවනට නිර්වාණයට හේතුව නේද? ඔව් නිර්වාණයට හේතු වින්ද ඒකට හේතු අර්ථයෙන් මාර්ග සත්‍ය කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මොකක්ද ඊළඟට කිව්වේ? නිස්සරණ දස්සන. අන්න හරි. එතකොට දස්සන කිව්වේ මොන අර්ථයෙන්ද? කුමක් දකින අර්ථයෙන්ද දස්සන කියන්නේ? චතුරාර්ය සත්‍ය දකින අර්ථයෙන් දස්සන කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා අමත කියලා අන්තිමට නේද? නෑ අමත නෙවෙයි සමා වෙන්නේ. අධිපති. ඊට පස්සේ අධිපති අර්ථය නේද? අධිපති අර්ථය කියලා කියන්නේ අධිපතිභාවය මාර්ගයේ තියෙනවා අධිපතිභාවයක්. ඒ කියන්නේ කෙලෙස් නැසීමට ඇති අධිපතිභාවයක් තියෙනවා. ඒ වගේම ආරම්මන අධිපති කියලාත් අපි කිව්වා නේද? නිර්වාණය අධිපති ලෙස ආරම්මන කරන ගතියක් තියෙනවා මාර්ගසිතේ අනිත් සිත් වලත් එක්ක ගන්නකොට. යන්න මේ විදිහට මේ හතර අපි නිතර මතක් කරලා තියාගන්න වටිනවා. හොඳයි අපි අද යමු එදා නවත්වපු තැනට. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඉන්නවා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ෂෙයා වෙනවද ස්ක්‍රීන් එක? ෂෙයා වෙනවා පොඩියට ජොයින් කරා. අපි එදා කතා කරා මේ
විවිධ විදිහට දකිනකොට කොයි ආකාරයේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා නේද? එතකොට අපි මෙතෙන්දි කතා කරා මේ හතර ආකාරයෙන් තියෙන මේ ලෞකික සත්‍ය ඥානයන් අතුරින් දුක්ඛ සත්‍ය පමණක් ශ්‍රවණයෙන් අහලා දැනගත්ත කෙනෙකුට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. කොයි විදිහටද ඒක තමන්ගේ ජීවිතේට යෙදෙන්නේ කියලා. ඒ තමයි ඒකෙන් මේ සක්කාය දිට්ඨි කියන එක බලක්වනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ සක්කාය දිට්ඨි කියන එක වැළකෙන්නේ මේ සත්‍ය ඥාන අතුරින් දුක්ඛ සත්‍ය කියන එක ගැන අවබෝධයක් ලබනවා නම් ලෞකිකව. ලෞකිකේ අනුමාන ඥාණයෙන් එයාට ඒ විදිහේ සක්කාය දිට්ඨිය කියන එක වළක්වනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ එතකොට සක්කාය කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ තියෙන තවත් නමක්. සක්කාය දිට්ඨිය එකතු කරලා ඝන සංඥාවෙන් පුද්ගලයෙක් හැටියට ගන්න එක තමයි පුද්ගලයෙක් ආත්මයක් හැටියට ගන්න එක තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දැන් කෙනෙක් දකිනවා නම් මේ එක එක ස්කන්ධවල ඇතිවීම හා නැතිවීම එයාට දුක්ඛ සත්‍ය අපි කියවනේ අර මේ පීලන හැටියට ඇතිවීම නැතිවීම වලින් පිළීමක් වෙනවා කියලා. අන්න ඒව දකින කෙනෙකුට මේ එක දිගට පවතින කෙනෙක් නැත්තම් ආත්මයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණාම එයාට සක්කාය දිට්ඨිය කියන එක පරිඋත්ථාන අවස්ථාවට එන්නේ නැහැ. හැබැයි එයාට අනුසය වශයෙන් ඒක නැති වෙලා නැහැ. මොකද ලෞකික ඥානයකින් දැනගත්ත හින්දා ඒක අනුශේ වශයෙන් නැති වුණේ. නමුත් පරිඋත්ථාන වශයෙන් නැති වෙනවා. ඊළඟට සමුදය සත්‍ය පමණක් අනුශ්‍රවණයෙන් දැනගත්ත කෙනාට නැත්නම් අහලා දැනගත්ත කෙනාට උච්ඡේද දෘෂ්ටිය වළකිනවා. උච්ඡේද දෘෂ්ටිය කියනකොට අපි දන්නවා මේ භවයේ විතරයි තියෙන්නේ. ඒ භවයෙන් උපරිම කාම භෝගීව සුඛ විහරණයක් විඳින්න ඕනේ කියන අර්ථයෙන් තියෙන්නේ. හැබැයි යා දන්නවා මේ කාම භෝගීව ලෝභ සාගත සිත් ඇති කරගත්තොත් මේ ඒවට මතු විපාක ලබා දෙනවා කියන දේ දන්නවා සමුදය සත්‍ය දැනගත්තාම. සමුදය කියලා කියන්නේම මේ දුකට හේතුව කියලා දැනගත්තාම එයාට අර උච්ඡේද දෘෂ්ටිය කියන එක මේ වැළකෙනවා ඒ මට්ටමේ. ඊට පස්සේ නිරෝධ සත්‍ය විතරක් අහලා දැනගත්ත කෙනාට සාස්වත දෘෂ්ටිය වළක්වනවා. ඒකට හේතුව තමයි නිරෝධ සත්‍ය කියනකොට මේ නිවනක් තියෙනවා. මේ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා. නිරෝධය කියලා කියන්නේ නැවත නූපදින නැත්තම් නැවත හටගන්නේ නැති අනුපාද නිරෝධයක්. අපි ඒකට කියනවා අනුපාද නිරෝධයක් කියලා. දැන් අපි දන්නවා සිතක් ඇති වෙලා නැති වෙනවා. එතනක් තියෙනවා සිතක නිරෝධයක්. හැබැයි නැවත සිත හට ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ එතකොට විඥානස්කන්ධයේ අනුපාද නිරෝධයක් නෙවෙයි එක සිතක් නැති වුණා කියනකොට. ඒ වගේම සංස්කාර ස්කන්ධවල වේදනා ස්කන්ධවල අනුපාද නිරෝධයක් නෙවෙයි ඇති වෙන සිතක් පාසා නැවත ඒව හට ගන්නවා. නමුත් නිරෝධය දකින්න නිරෝධය ගැන හරියට අහලා දැනගන්න කෙනාට තේරෙනවා මේ දිගටිය ඉපිද නැති වෙන නිරෝධය නෙවෙයි මෙතන තියෙනවා ඇත්ත වශයෙන්ම සියලුම ස්කන්ධ අනුපාද නිරෝධයක් කියන එක. අන්න ඒක දැනගත්තාම දිගින් දිගට භවයකින් ස්ථිරව එක භවයකින් තව භවයකට යනවා කියන එක ඒ දෘෂ්ටිය වළක්වනවා. ඊළඟ මාර්ග සත්‍ය පමණක් කෙනෙක් දන්නවා නම් අකිරිය දෘෂ්ටිය වළක්වනවා කියලා කිව්වා. අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ පින් කරාට ඒකට දැන් කුසල කර්මයක් කරාට කුසල විපාක ලැබෙන්නේ අකුසල කර්මයක් කරාට අකුසල විපාක ලැබෙන්නේ නැහැ කියලා එහෙම අකුසල දිට්ඨියක් තියෙනවා නම් මේ මාර්ග සත්‍ය දැනගන්න කෙනාට තේරෙනවා මේකට අනිවාර්යයෙන්ම මාර්ග සත්‍ය ගැන දැනගන්න එක්කනා දන්නවා මේකෙන් අනිවාර්යයෙන්ම ඵලයක් ලැබෙනවා ඒකෙන් හොඳ විපාකයක් ලැබෙනවා ඒ තමයි ඵල සිත් ලැබෙන එක ඵලයටපත් වෙන එක අධිගමයට ඔබතුමා ඇහෙන්නේ නැහැ. හරි දැන් ඇහෙනව නේද? හොඳයි. පත් වෙනවා කියලා එයා ඒකේ දකින්න. ඒකට අකිරියක් නෙමෙයි එතන කරන දෙයින් ප්‍රයෝජනයක් තියනවා ඉදිරියට යම්කිසි විපාකයක් ලබනවා කියන එක එයා දැනගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් ඒ සත්‍ය හතර ගැන වෙන වෙනම දැනගත්තත් ඔය නුවණට එනවා. එතකොට අපි කතා කර හිටියේ
කොයි ආකාරයෙන්ද මේ අනුස්සවන වශයෙන් නැත්නම් තව කෙනෙක්ගෙන් අහලා දැනගත්තාම කොයි ආකාරයේ දියුණුවක්ද නැත්නම් කොයි ආකාරයේ වෙනසක්ද යම් කිසි సంతානයක ඇති වෙන්නේ කියලා. ඊළඟට අපි ගමු අදට නියමිත කොටසට. ඒ තමයි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ඥානය. දුක්ඛ සත්‍ය පිළිබඳව ඥානයක් තියෙන කෙනාට මොකද්ද වෙන්නේ? නিত্য සුභ සුඛ ආත්ම නැත්නම් අපි කියනවා නিত্য සුභ ආත්ම සුඛ කියලා. හරි? අන්න ඒ වගේ තොර වෙච්ච ස්කන්ධවල තියෙන නিত্য භාවය, සුභ භාවය, සුඛ භාවය, ආත්ම භාව කියන සංඥාව මේ වර්ධවා පිළිපැදීම් කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේක පටිසම්භිදා මග්ගයේ දක්වනවා සෝවාන් වෙච්ච කෙනෙකුට විපල්ලාස වලින් දික්ටි විපල්ලාසයේ සම්පූර්ණම ෂෙයා වෙලා නැහැ ස්ක්‍රීන් එක නේද? අපිට ෂෙයා වෙලා මහත්මයා එතුමියට අපිට පේනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ පොඩ බලමු. අපහු කැන්සල් කරලා ජොයින් වෙන්න. අපහු ගන්නම් ඉන්න. අපහු ගන්න. අරින්නක්කව කට් කරලා මම ආපහු ගන්නවා. හොඳයි. මෙතෙන්දී අරින්නක්කට දැන් පේනවද? පේනවා මල්ලි. පේනවා. හරි. හරි. දැන් එතකොට අපි කතා වුණේ ඔය පටිසම්භිදා මග්ගයේ දක්වනවා දැන් ඔය නিত্য සුභ සුඛ ආත්ම කියනකොට ඒ කියන්නේ අනිත්‍ය වූ දේ නিত্য සංඥාවක්. නැත්නම් අනිත්‍ය වූ දේ නිට්ටයයි කියලා ගැනීමත් අසුභ වූ දේ සුභ කියලා ගැනීමත් දුක්ඛ වූ දේ සුඛ කියලා ගැනීමත් අනාත්ම වූ දේ ආත්මය කියලා ගන්න ගතිය කොටස් තුන් විදිහකට පේන මේ ඒවට අපි කියනවා විපල්ලාස කියලා. ඒ විපල්ලාස ගත්තාම ඒකේ තියෙනවා සංඥා චිත්ත දිට්ඨි කියලා කොටස් තුනකට ඒ විපල්ලාස එකකට බෙදනවා. දැන් අපි හිතුවොත් එහෙම අනිත්‍ය නිට්ටය සංඥාව කියන එක ඒ විපල්ලාසය අනිත්‍ය නිට්ටයයි කියන විපල්ලාසය ගත්තාම ඒක දිට්ඨි වශයෙන් ගැනීමක් තියෙනවා, සංඥා වශයෙන් ගැනීමක් තියෙනවා, චිත්ත වශයෙන් ගැනීමක් තියෙනවා කියලා කියනවා. එතකොට දිට්ඨි වශයෙන් ගන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට තියෙන දෘෂ්ටියක්. දෘෂ්ටිය කියන එකේ නිතරම තේරුම තමයි දෘෂ්ටිය කියන එකේ තේරුම මෝහය නෙවෙයි. දැන් මෝහයයි දිට්ඨියයි කියන එක දෙකක් නේ. අපි දන්නවානේ චෛතසික වශයෙන් ගත්තම දෙකක් කියලා. දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව වගේ එන ප්‍රඥාවේ වෙස්මූණ දාගෙන එන සිතුවිල්ලක් තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් මේ දෘෂ්ටි තියන අය හිතනවා ඒගොල්ලන්ගේ ප්‍රඥාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි එතන ඒ ප්‍රඥාව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ දෘෂ්ටිය. එතකොට මේ අනිත්‍ය දේ නිට්ටයයි අසුභ දේ සුභයි ආදී වශයෙන් කියන තැන්වලදී දෘෂ්ටි වශයෙන් ගැනීමක් තියෙනවා, සංඥා වශයෙන් ගැනීමක් තියෙනවා, චිත්ත වශයෙන් ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ එහෙම හිතක් ඇති වෙනවා. එහෙම නැත්නම් එහෙම දෘෂ්ටියක් ඇති වෙනවා. එහෙම නැත්නම් එහෙම සංඥාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ සිත්වලම තමයි. නමුත් ඒකේ අර ඇතිවන ප්‍රබලභාවය අනුව තමයි ඒක සංඥා වශයෙන් ගැනීමද ප්‍රබල වෙන්නේ. නැත්නම් එහෙමම හිතන ගතියක් තියෙනවද නැත්නම් එහෙම දෘෂ්ටියක් තියෙනවද කියන ආකාරයෙන් තමයි ඒක බෙදලා තියෙන්නේ. එතෙන්ද කියනවා මේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඔය නিত্য සුභ ආත්ම සුඛ කියන ඒ සියලුම දෘෂ්ටීන් නැති වෙනවා කියලා. සියලු දිට්ඨි ප්‍රහාණයක් නෙවෙන්නේ. එතකොට දැන් දිට්ඨි චෛතසිකය කියන එක නැවතවරක් දිට්ඨි චෛතසිකයෙන් යුක්ත සිත් කිසිවක් සෝවාන් ඵලයෙන් පසු ඇති වෙන්නේ නැහනේ. එතකොට මෙතනදි කියන්නත් එහෙමයි. දැන් මෙහෙම ගත්තාම මේ නিত্য සුභ සුඛ ආත්ම කියන ඒ දෘෂ්ටිය නැති වෙනවා මේ සෝවාන් වෙනකොට. දැන් මෙතන ඉඳගෙන මේ සත්‍ය ඥානය ලැබූ කෙනෙකුට අන්න ඒ වගේ ආත්ම භාව කියන සංඥාව ලැබෙන්නේ නැහැ. ඒ ගැන වැරදි ආත්ම භාවය කියලා යම් කිසියට හැඟීමක් කලින් තිබුණා නම් ඒක වැළකෙනවා. ඊළඟ සමුදය සත්‍ය ගත්තොත් සමුදය සත්‍ය ගත්තාම කෙනෙක් හිතනවා නම් මේ සියල්ලම යම් කිසි බොහොම බලගතු කෙනෙක් කරන නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා හිතන්න පුළුවන් නේ.
දැන් ගොක් වෙලාවට වෙනත් ආගම් වල ඒ වගේ මත තියෙනවා. මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත හින්දායි මේක වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? තමාගේ సంతානයේ ඇතිවිච්ච කෙලෙස් නෙවෙයි මේවට හේතු වෙලා තියෙන්නේ. මේ වෙනත් කෙනෙකුගේ බලපෑමක් තමයි මේ දේවල් වලට හේතු වෙලා. මේ දුකට හේතු වෙලා තියෙන්නේ වෙනත් බලපෑමක්. කෙනෙක් ඇස් නැතුව ඉපදෙන්න පුළුවන්, කන් නැතුව ඉපදෙන්න පුළුවන්. ඒක අන්තිමට කාටද බාර දෙන්නේ? වෙනත් කෙනෙකුට බාර දෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත හරි නැත්නම් වෙනත් හේතුවක්. එහෙම ඒවට තමයි අපි කියන්නේ ඊශ්වර නිර්මාණ කියලා. ඒ කියන්නේ ඊශ්වරයෙක් ඒකට අධිපති වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ දේ කරන්න කියලා කල්පනා කරන කෙනෙකුට ඒ දෘෂ්ටිය නැති වෙනවා. මේ සමුදය සත්‍ය පිළිබඳව නුවණ නැතිනම්. එතකොට කර්මඵල කියන විශ්වාසය එනවා කියලා කියන්නේම සමුදය සත්‍ය පිළිබඳ යම්කිසි දැනීමක් එන්නේ. ඒක නිසා ඒ අර ඊශ්වර දෘෂ්ටිය කියන එක ඊශ්වර නිර්මාණ කියන ඒ හේතුව ඊළඟට ප්‍රකෘති කියන ප්‍රකෘති කියන්නේ ඒ හැටි කියලා කියන්නේ අපි කියනවනේ ඒ හැටි. ඉතින් එයා එහෙම ඉපදිනේ ඒ හැටි කියලා කියන්නේ එහෙම ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ කාලේ ඉපදිච්ච හැබැයි ඉතින් මෙහෙමයි. සමහර ලාවට ඒ කාලේ ඉපදුනහම එහෙම දුක්ඛම් කටළු වෙනවා. නමුත් ඒක එන්නත් යම් හේතු බලපාලානේ එන්නේ. මේක තමාගේ පෙර කරගත්ත කර්මවල බලපෑමක් තියෙනවනේ. ඉතින් ඒ විදිහට මේ සමුදය සත්‍ය පිළිබඳව යම් කිසි විදිහකින් කියන්නේ හේතු මේ ඇති වෙන දේවල් පිළිබඳ වැරදි අවබෝධයක හිටියානම් ඒක නැති කරගන්න මේ සමුදය සත්‍යයේ තියෙන නුවණ ප්‍රයෝජනවත් වෙනවා කියනවා. ඊට පස්සේ නිරෝධ සත්‍ය ගත්තොත්. එතකොට නිරෝධ සත්‍ය කියලා කියනකොට දැන් බලන්න ඒ කාලේ හිටපු ශාස්ත්‍රුන් වහන්සේලා හිටියා නිර්වාණය කියලා කියන්නේ අවසානය කියන්නේ භවග්‍රය කියලා කිව්වේ කොහෙටද? නේව සංඥා නා සංඥායතනෙ තමයි භවග්‍රය කියලා කිව්වේ. එතනින් එහාට භවයක් නැහැ. භවයේ අන්තිම කෙලවරට එකයි කියලා. ඉතින් ඒ වගේ මේ අරූපාවචර භූමිය, අසඤ්ඤ සත්ත්ව වගේ භූමිය ගත්තාම ඒ මේ මෝක්ෂය කියලා හිතුවන්නේ ඒ වගේ තමයි. මේ සිත නිසා තමයි සියලු කරදර තියෙන්නේ. සිතෙන් මිදුනහම සියලු දුකින් මිදෙනවායි කියලා අසඤ්ඤ සත්වයේ ප්‍රතිසන්දිය බලාපොරොත්තුෙන් ආකාශ කසින සමාවෙන වායෝ කසින වඩලා ඒව ප්‍රාර්ථනා කරපු කට්ටිය හිටියා. ඉතින් ඒව ඔක්කොම කරේ මේ ඇත්ත වශයෙන්ම මේ ස්කන්ධයෝ නිරුද්ධ වෙන්නේ මේ නිරෝධයෙන් කියන එක දැන් මේ දහමට අනුව තියෙන නිරෝධයෙන් කියන එක දන්නේ නැතිකම. ඒක නිසා නිරෝධ සත්‍යයේ යම් කිසි නුවණක් තියෙනවා නම් ඒ අය වෙන වෙන ප්‍රාර්ථනා ඇති කරගන්න වෙනත් භූමියක මේ විදිහේ නිවනක් තියනවා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ භවය කියන එක වර්ණනා කරේ නැහැ කොහෙවත්. හැම තැනම අර අසුචි පොඩ්ඩක් ගෑවුනත් ඒක ගඳයි කියලා කිව්වේ මේ භවය ගැන ඇල්මක් නැති කරන්න. ඉතින් ඒ නිරෝධයම තමයි එතෙන්දී පෙන්වලා දුන්නේ. ඉතින් ඒ දැනුම තියෙනකොට නිරෝධ සත්‍ය එහෙම දැනුම තියෙනකොට වෙනත් භූමීන් වලට යාමට තියෙන කැමැත්ත ආදිය නැති වෙනවා. ඒ අනුව ඒ වෙනත් විකල්ප මාර්ගවල යන්නේ නැහැ. ඊළඟ මාර්ග සත්‍ය නුවණ තියෙනකොට කාම සුඛල්ලිකාන යෝග අත්ත කියලා මතාන යෝග කියන නොඑක් ප්‍රභේද වෙච්ච නිර්වාණ නොවන මාර්ගයන්ගෙ ගිහිල්ලා මේ මෙහෙම තමයි නිර්වාණය ලබන්නේ කියලා ගන්න දෘෂ්ටීන් වැළකෙනවා. ඒක තමයි මාර්ග සත්‍ය නුවණ තියෙනකොට එයා දැනගන්නවා මේක අර කිව්ව අපි හේත්වාර්ථයෙන් කියලා මේක හේතුව වෙනවා නිර්වාණය කියන ඵලයට. එතනින් ඒක නිසා කාම සුකල්ලිකාන යෝගීව හිටියත් අත්තිකිලමතාන යෝගීව හිටියත් Tamanට අවශ්‍ය කරන ඒ නිර්වාණය නිවීම ලැබෙන්නේ නැහැ කියන දැනුමට ඒගොල්ලන් එනවා. ඉතින් මෙතන කියනවා මේ යම් කාලයක් මේ සත්‍ය කියන එක නොදන්නවද ඒ තාක්කල් සංස්කාර ලෝකයේ හේතුවෙත් සංස්කාර ලෝකයේ නිරෝධය වූ නිර්වාණ අධිගමයට පත්වන උපාය මාර්ගයක් කියන එක දන්නේ නැතුව වෙන වෙන දේවල් කරලා මුලා වෙනවා කියන එක ඉතින් සඳහන් කරනවා. හොඳයි. ඊළඟට මේ සත්‍යවල අන්තර්ගත ධර්ම මොනවද කියන එක කතා කරනවා. දැන් අපි සත්‍ය හතරක් කතා කරා. මේ සත්‍ය හතර කතා කරාම අපිට තේරුම් ගන්න ඕන දෙයක් තමයි
මේක මේ වෙන තැනක තියෙන සත්‍යයක් ගැන නෙවෙයි කතා කරන්නේ. තමාගේ సంతානයේ බාහිර වෙච්ච සත්‍ය ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ ඇත්තටම තමන් අත්දකින නැත්නම් තමාට සත්‍ය වශයෙන්ම අවබෝධයටපත් වෙන්න පුළුවන් සත්‍ය හතරක් තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒකේ මොනවද මේ අන්තර්ගත වෙන ධර්ම කියන එක දැනගන්න එක අපිට වටිනවා. එතකොට මෙතෙන්ද කියනවා තෘෂ්ණාවත් අනාශ්‍රව ධර්මයනොත් හැර අවශේෂ වූ සියලුම ත්‍රිභූමික ධර්මයෝ දුක්ඛ සත්‍යය ඇතුළත් වේ කියලා. ඒතර දැන් මම අහන දැන් ප්‍රශ්නයක්. අපි දැන් තෘෂ්ණාව කියන එක දන්නවා. හරි? මෙතන මේ ආනාශ්‍රව කියන එක මේ මුද්‍රණ දෝෂයක්. මෙතන අනාශ්‍රව කියලා තියෙනවා. හරි? මොනවද අපි අහලා තියෙනවා වචන සාසවා ධම්මා අනාසවා ධම්මා කියලා. හරි? කාට හරි මතකද නැත්නම් අදහසක් අපිට කියන්න පුළුවන්ද මොනවද සාසවා ධම්මා කියලා කියන්නේ? අපි ඔක කතා කරා මේ ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ ගැන සාකච්ඡා කරනකොට අපිට සාසවා කියන එක අපි කතා කරා. මතකද සාසව ධර්ම කියන්නේ මොනවද කියලා? ආශ්‍රව ධර්ම නේද? සාසව ධර්ම. ආශ්‍රව නෑ නේද? සාසව කියන්නේ ලෞකික පැත්තට බර. ඔව් මෙහෙමයි. දැන් වචන දෙකක් තියෙනවා. ඔය මේ පළවෙනි එකක් තියෙනවා ආසව ධර්ම නෝ ආසව ධර්ම කියලා. හරි? එතන වචන දෙකක්. ආසව ධර්ම කියලා කිව්වහම ඒ ආශ්‍රව ධර්මයෝ මොනවද ආශ්‍රව ධර්මයෝ හතර? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. අන්න හරි. ඒ ටික තමයි ආසවා ධම්මා කියලා කියන්නේ. එතකොට නෝ ආසවා ධම්මා කියන්නේ මොනවද? ඒ හතර ඇර ඊතුරු සියලුම ධර්ම නෝ ආසව ධර්ම. හරි? ඔන්න තේරුම් ගන්න. ආසව ධර්ම අපිට තියෙනවා හතරක්. ඒ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. හරි? ඒක හැරුණාම ඉතිරි සියලුම දේවල් ආශ්‍රව නොවේ. නෝ ආසව ධර්ම නෝ ආසවා ධම්මා කියලා කියන්නේ ආශ්‍රව නොවන ධර්ම. එතකොට හරි. දැන් අපි බැලුවොත් පරමාර්ථ හැටියට ගත්තොත් ආසවා ධර්මා කිව්ව කාමාසව, භවආසව, ditthාසව, අවිජ්ජාසව කියනකොට අපිට මතකද ඕවට අපි චෛතසික මොනවද කියලා නම් කරගත්තා. කාමාසව කියන්නේ මොන චෛතසිකේද? ලෝභ චෛතසිකේ. භවආසව කියන්නේ ලෝභ චෛතසිකේ. ditthාසව කියලා කියන්නේ ditthi චෛතසිකේ. ඔව් අවිජ්ජාසව කියලා කියන්නේ මෝහය. මෝහ චෛතසිකේ. හරි. එතකොට බලන්න ඔය හතරක් අපි කිව්වට චෛතසික ධර්ම හැටියට අපිට ලැබෙන්නේ තුනයි. කාමාසව, භවආසව කියනකොට ඒ දෙකටම යෙදෙන්නේ ලෝභය කියන එකම ධර්මය. හරි? ඊළඟට ditthාශ්‍රවය කියනකොට දිට්ඨිය. අර අපි කිව්වේ දිට්ඨිය කියලා කියන්නේ අර ප්‍රඥාව වගේ වෙස්වලාගෙන එන කෙනෙක් කියලා. ඊට පස්සේ අවිජ්ජාසව කියනකොට ඒක මෝහය. හරි? එතකොට ඔන්න එතකොට අපිට චෛතසික ධර්ම හැටියට නැත්නම් පරමාර්ථ ධර්ම හැටියට ලැබෙන්නේ ධර්ම තුනයි. ඒ ධර්ම තුන හැරුණාම ඊතුරු සියලුම ධර්ම නෝ ආසවා ධම්ම. හරි. ඒක පැහැදිලිද? පැහැදිලි ඇති. දැන් අපි බලමු සාසවා ධම්මා කියන්නේ මොනවද කියලා. දැන් මේ අලුත් වචනයක්. සාසවා ධම්මා. සාසවා ධම්මා කියලා කියන්නේ ආශ්‍රවයන්ට හිත වූ එහෙම නැත්නම් ආශ්‍රවයන්ට ගොදුරු වෙන ධර්ම. තමයි සාසවා ධම්මා නැත්නම් සාස්ත්‍රව ධර්ම කියලා කියන්නේ. හරි? එතකොට ආශ්‍රවයට ගොදුරු වෙන්නෙම ලෞකික ධර්ම. ලෞකික ධර්ම තමයි ආශ්‍රවයට ගොදුරු වෙන්නේ. ඊළඟට ආශ්‍රවයට ගොදුරු නොවෙන්නේ එතකොට මොන ධර්මද? ලෝකෝත්තර සිතට. ලෝකෝත්තර ධර්ම. සිතටත් ඒ සිතට යෙදෙන චෛතසික ධර්මයනොත් නිර්වාණයක්. ඒ ටික තමයි ආශ්‍රවයන්ට ගොදුරු නොවන ධර්ම නේද? අන්න ඒවට තමයි කියන්නේ අනාසව ධර්ම කියලා. එතකොට අපි වචන හතරක් දැන් ඉගෙන ගත්තා. එකක් තමයි ආසව ධම්ම, නෝ ආසව ධම්ම.
ආශ්‍රවය ධර්මයන්, ආශ්‍රවයන් නොවන ධර්මයන්. ඊළඟට එකක් කතා කරා සාසව ධර්ම. ඒ තමයි ආශ්‍රවයන්ට හිත වූ ධර්මයන්. ඊට පස්සේ අපි කතා කරා අනාසව ධම්ම. අනාසව ධම්ම කියලා කියන්නේ අනාශ්‍රව ධර්ම. ඒ කියන්නේ ආශ්‍රවයන්ට හිත නොවූ ධර්ම. ඒ තමයි ලෝකෝත්තර ධර්ම. අපි කියන්නේ නව ලෝකෝත්තර ධර්ම කියලා. මාර්ගසිත 8යි, ඵලසිත මාර්ගසිත 4යි, ඵලසිත 4යි, නිර්වාණයයි. ඒත් එක්කම හැබැයි අර මාර්ගසිත ඵලසිත වේදන චෛතසික ධර්මات එන්න ගන්න වෙනවා. හරි, ඒ ටික තමයි ඒතර අනාශ්‍රව. දැන් මෙතෙන්දි කියන දේ බලන්න. තෘෂ්ණාවත් අනාශ්‍රව ධර්මයනොත් හැර අවශේෂ වූ සියලු ත්‍රිභූමික ධර්මයෝ දුක්ඛ සත්‍යයේ ඇතුළත් වේ කියලා කියනවා. ත්‍රිභූමික කිව්වේ මොනවද මේ ත්‍රිභූමික කිව්වේ? කාම භූමි, රූප භූමි, අරූප භූමි. අන්න හරි. ඒ වගේට අයිති වෙන ඒව සියල්ලම ලෞකිකයි නේ. ඔව්. ඒවට අයිති වෙන ධර්මයෝ දුක්ඛ සත්‍ය ඇතුළත් වෙනවා. හැබැයි තෘෂ්ණාව කියන එක ඇතුළත් වෙන්නෙත් නැහැ. ඇතුළත් කරන්නෙත් නැහැ. ඒ වගේම ආශ්‍රවයන්ට ගොදුරු නොවන ලෝකෝත්තර ධර්ම ඇතුළත් කරන්නෙත් නැහැ දුක්ඛ සත්‍යයට. මම හිතනවා පැහැදිලි කියලා ඒක. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් 12 ආයතනයන්හි 36ක් වූ තෘෂ්ණාව සමුදය සත්‍යයේ ඇතුළත් වේ. කොහොමද මේ 12 ආයතනය කියන එක අපි දන්නවනේ. මොනවද මේ 12 ආයතන? අභ්‍යන්තර 6යි බාහිර 6යි. ඒ ටික. අන්න හරි. අභ්‍යන්තර ආයතන 6යි, චක්කු සෝත ගාන ජීවහා කාය මන, ඊට පස්සේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නේද? ඒ ආයතන 12ට වෙන වෙනම ගත්තාම ඒ එක ආයතනයකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගත්තොත් එක ආයතනයකට 3 බැගින් ආයතන 12ට 36ක් වෙච්ච තෘෂ්ණාව ඇති වෙනවා නේද? අන්න ඒකට තමයි කියන්නේ සමුදය සත්‍යයට ඇතුළත් වෙනවා කියලා. ඒ ටික සමුදය සත්‍යය ඇතුළත් වෙනවා. ඒතකොට දැන් අපි දන්නවා දුක්ඛ සත්‍යය ඇතුළත් වෙන්නේ මොනවද? සමුදය සත්‍යය ඇති වෙන්නේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා. හොඳයි. ඊළඟට නිරෝධ සත්‍යය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ සංස්කාර ධර්ම කිසිවක් සමග මිශ්‍ර නොවේ. මොකද නිරෝධ සත්‍ය කියන්නේම අසංකතයි කියලා කිව්වනේ අපි. අසංකතයි. ඒ කියන්නේ කිසිවකින් හටගත්තේ නැ, ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේ නැති එකක්. එහෙමනම් එතන කිසිම සංස්කාර ධර්මයක් තියෙන විදිහක් නැහැ. එතන කියලා කියන්න බෑ. ඒ නිරෝධය කියන වචනේ ගත්තාම ඒ අර්ථයට සංස්කාර ධර්ම කිසිවක් මිශ්‍ර වෙලා නැහැ. හරි. ඊළඟට මාර්ග සත්‍ය ගත්තාම කොහොමද කියන්නේ? සම්මා දිට්ඨියෙහි කියන්නේ යමක් කියන්නේ නැද්ද කවුරු හරි? හිල්ඩ මහත්මිය යමක් කියන්නේ. හිල්ඩ මහත්මිය? එයා ලිෆ්ට් හත්මිය ගියා මොකක් හරි වුණා මං හිතන්නේ. එහෙමද? අප පොඩ්ඩක් පුළුවන් ඇඩ් කරන්න. සම්මා දිට්ඨියෙහි විමංස ඉද්ධිපාද. ඔව් විමංස ඉද්ධිපාද. හරි, ඉද්ධිපාද ටික කියන්න බලන්න මොනවද ඉද්ධිපාද? ඡන්ද කීයක් තියෙනවද? අංශ ඉද්ධිපාද කීයක් තියෙනවද? 4යි. හතරක් තියෙනවා. මොනවද මේ හතර? ඡන්ද චිත්ත විරිය විමර්ශ. අන්න හරි. ඡන්ද චිත්ත විරිය විමර්ශ. එතෙන්දී මේ සම්මා දිට්ඨිය කියනකොට විමර්ශා ඉද්ධිපාදේ. විමර්ශාව කියලා කියන්නේම ඇත්තටම ප්‍රඥාව නේද? එතකොට ප්‍රඥාව පාදක වෙච්ච ඉද්ධිපාදේ තමයි විමර්ශ ඉද්ධිපාදේ. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. ප්‍රඥාව ඉන්ද්‍රියක් හැටියට වැඩ කරන තැන. පඤ්ඤා බල. ප්‍රඥාව බලයක් හැටියට වැඩ කරන තැන. ධම්ම විචේ සම්බොජ්ජංගේ. ධම්ම විචේ සම්බොජ්ජංගේ කිව්වහම එතනත් වැඩ කරන්නේ ප්‍රඥාව. හරි? අන්න එතකොට ඔන්න ওই ධර්ම ටික තමයි සම්මා දිට්ඨියේ අඩංගු වෙන්නේ. මොනවාද? විමර්ශිද්ධිපාදය, පඤ්ඤේන්ද්‍රිය, පඤ්ඤා බල, ධම්ම විචේ සම්බොජ්ජංගේ කියන ඒ හතර තමයි සම්මා දිට්ඨිය කියන එකට ඇතුළත් වෙන්නේ. ඊළඟට සම්මා සංකප්ප කිව්වහම නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ සංකල්ප තුන නේද? සම්මා සංකප්ප වෙන්නේ. එතකොට සම්මා සංකප්ප කියන එක අපි ගත්තොත් එහෙම චෛතසික ධර්මයක් හැටියට මොකද්ද සම්මා සංකප්පේ මොන චෛතසික ධර්මයේද? විතක්ක චෛතසිකය. විතක්ක චෛතසිකය. හොඳයි.
ඊළඟට සම්මා වාචා කියන තැන මුසාවාද විරති. මුසාවාදයෙන් වෙන්වීම. පිසුනා වාච විරති. පිසුනා වාචයෙන් වෙන්වීම. පරුසා වාච විරති. පරුසා වාචයෙන් වෙන්වීම. සම්පප්පලාප විරති. සම්පප්පලාපයෙන් වෙන්වීම කියන සතර වැදෑරුම් වාග් සුචරිත ධර්මයෝද ඒ ටිකයි තියෙන්නේ සම්මා වාචාවල. ඊළඟ සම්මා කම්මන්ත කිව්වහම පානාතිපාත විරති, අදත්තාදාන විරති, කාම මිච්ඡාචාර විරති කියන ඒ වැලකීම්, කයින් කරන වැරදි වලින් වැලකීම කියන ත්‍රිවිධ කාය සුචරිත ධර්මයෝද. සම්මා ආජීව කියනකොට අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ධර්මයෝද ඇතුළත් වෙති. හරි? සම්මා ආජීව කියනකොට මේ අල්පේච්ඡතාවය, අල්පේච්ඡතාවයෙන් ජීවත් වෙනවා නම් මිනිස්සෙක් ඒ අල්පේච්ඡතා ජීවිතයට සතුටක් තියෙනවා නම් ඒ මිනිස්සයා අනුන්ට කරදර වෙන විදිහේ වැඩ කරලා මුදල් උපයා ගැනීම නැත්නම් තමාගේ ආදායම් මාර්ග හදා ගැනීම නැත්නම් ජීවන උපාය කරගන්නේ නැහැ තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් වෙන දෙයක්. ඉතින් ඒක තමයි මෙතන සම්මා ආජීවයේ අප්පිච්ඡතා සන්තුට්ඨිතා කියන ධර්මය ඇතුළත් වෙනවා කියලා කියන්නේ. ඊළඟට මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයන් කියන කොටස ආර්යයන් වහන්සේලා කැමති වෙනවා. ඒවට තමයි කැමැත්ත තියෙන ආර්යයන් වහන්සේලාගේ. ආර්යයන්ට ප්‍රිය වූ ඒ ටික සීල නේද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ ආර්යයන් වහන්සේලාට ප්‍රිය වූ සීලය. එතකොට සීලයේද ශ්‍රද්ධා හස්යෙන් පිළිගත යුතු වන බැවින්ද. ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් තමයි සීලය පිළිගන්න ඕනේ කියලා කියනවා. ඒ ශ්‍රද්ධේන්ද්‍රිය ශ්‍රද්ධා බල ඡන්ද ඉද්ධිපාදයන් ඇති බැවින්ද ත්‍රිවිධ සීලය විද්‍යාමාන හේයින් සද්දීන්ද්‍රිය සද්ධා බල ඡන්ද ඉද්ධිපාදයන් ධර්මයෝ එහි ඇතුළත් වේ කියලා කියනවා. එතකොට මේ මෙතන කියපු මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තැන ගත්තාම ඒ වගේ සද්දීන්ද්‍රිය සද්ධා බල ඡන්ද ඉද්ධිපාද කියන ඒවත් එතන ඇතුළත් වෙනවා කියලා කියනවා. ඊළඟට සම්මා වායාම ගත්තාම සතර සම්මප්පදාන වීරිය නේද? සතර සම්මප්පදාන වීරිය කියලා කියන්නේ නූපන් අකුසල් නූපදි වීමත්, උපන් අකුසල් දුරු කිරීමත්, නූපන් කුසල් වඩා ගැනීමත්, උපන් කුසලය වැඩි දියුණු කර ගැනීමත් කියන ඒ හතර තමයි සතර සම්මප්පදානය කියලා කියන්නේ. එතකොට සම්මා වායාමය කිව්වහම අන්න ඒ වීරිය. ඒ වීරිය කියලා කියන්නේ මේ ඒ අපි ඒ කියපු හතර නේද? සතර සම්මප්පදාන වීරිය. වීරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ජංගය කියන එකත් ඇතුළත් වෙනවා මේ සම්මා වායාම කියන තැන. ඊළඟ සම්මා සති කියලා ගන්නකොට සම්මා සතිය කියන එක සතර සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, ඒ වගේම ප්‍රීති සම්පොච්චංගය කියන ධර්මයක් එතනට ඇතුළත් කරලා තියෙනවා සම්මා සතිය කියන කොටසට. ඊළඟට සම්මා සමාධිය ගත්තොත් සවිතක්ක සවිචාරාදී වූ තුන් වැදෑරුම් වූ සමාධි. මොනවද එතන කාටද කියන්න පුළුවන්නේ? මෙතන මේ කියනවා සවිතක්ක සවිචාර ආදී වූ තුන් වැදෑරුම් වූ සමාධි කියලා. මොනවද මේ සමාධි තුන? කියන්න පුළුවන්ද? ඒකේ පළවෙනි එක තමයි සවිතක්ක සවිචාර සමාධිය. පළවෙනි එක සවිතක්ක සවිචාර සමාධිය. මෙන්න මේවා එනවා දීඝනිකායේ සංගීති සූත්‍රය බලන්න. සංගීති සූත්‍රය බැලුවහම මේකේ පද තුනේ කොටස් වලට මෙන්න මේක පෙන්නලා තියෙනවා. පළවෙනි එක තමයි සවිතක්ක සවිචාර සමාධිය. ඊළඟ එක තමයි අවිතක්ක විචාර මාත්‍ර සමාධිය. ඊළඟ එක තමයි අවිතක්ක අවිචාර සමාධිය. කාට හරි කියන්න පුළුවන්ද මේ සමාධිය කියනකොට මේ සවිතක්ක සවිචාර සමාධිය කිව්වේ මොන කුමකටද? ප්‍රථම ධ්‍යානට. රූපාවචර ප්‍රථම ධ්‍යාන. රූපාවචර ප්‍රථම ධ්‍යාන තමයි සවිතක්ක සවිචාර සමාධිය කිව්වේ. එතකොට අවිතක්ක විචාර මාත්‍ර සමාධිය කියලා කිව්වේ? ඒක දෙක.
මොන දෙකද මොන ක්‍රමයෙන්ද දැන් ධානය ගැන කතා කරනකොට අපි ක්‍රමයක් කියන්නේ. උපාසක ද්විතීය ධ්‍යාන. ආ? විතක්ක නැති එක දෙවෙනි ධ්‍යානෙ. අපි කියනකොට කියන්න ඕනේ අපි දන්නව නේද ධානය කියන ක්‍රම දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ පංචක ධ්‍යාන. අන්න හරි. පංචක ණය ක්‍රමයෙන්. පංචක ණය ක්‍රමයෙන් දෙවෙනි ධ්‍යාන. අන්න හරි. පංචක ණය ක්‍රමයෙන් ဒုတိ ය ධානය තමයි අවිතක්ක විචාර මත්ත කියලා කියන්නේ. අවිතක්ක විචාර මාත්‍ර වූ සමාධිය. එතකොට අවිතක්ක අවිචාර සමාධිය කියලා කියන්නේ එතකොට විතක්කයක් විචාරයක් නෑනේ තුන්වෙනි සමාධිය පංචක ණය ක්‍රමයට. ඔව් තුන්වෙනි සමාධියත් ඇතුළු එතනින් ඉහළට තියෙන ඕනම සමාධියක් නේ. ඕනම සමාධිය. ඔව් අන්න හරි. එතකොට ඒ ටික තමයි අවිතක්ක අවිචාර සමාධිය. ඒ තමයි තුන්වැදෑරුම සමාධි කියලා කියන්නේ. චිත්ත සමාධි සිතේ ඇති වෙන සමාධිය. සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, ප්‍රීති සම්බොච්චංගේ, පස්සද්ධි සම්බොච්චංගේ, සමාධි සම්බොච්චංගේ, උපේක්ඛා සම්බොච්චංගේ කියන මේ ධර්මයෝ ටික මේ සම්මා සමාධිය කියන කොටසටම ඇතුළත් වෙනවා. එතකොට බලන්න කොච්චර දීර්ඝ විග්‍රහයක්ද මේ කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද සම්මා සමාධිය කියලා කිව්වහම අපි කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ සිතේ කුසල සිතේ ඒකාග්‍රතාවය කියලා නේද? එහෙම විතරක් නෙවෙයි. දැන් බලන්න මේකට ධර්ම කීයක් එකතු වුණාද? මේ සවිතක්ක සවිචාර ආදී වූ තුන්වැදෑරුම් සමාධි මේකට එකතු වුණා. අන්තර්ගත වුණා. ඊට පස්සේ චිත්ත සමාධි කියන එක අන්තර්ගත වුණා. සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, ඒ වගේම ප්‍රීති සම්බොච්චංගේ. දැන් ඔය අපි කතා කරා නේද සවිතක්ක සවිචාර සමාධිය, ඒ වගේම අවිතක්ක විචාර මාත්‍ර සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය කියලා. ත්‍රිකයක් තියෙනව නේද? ත්‍රිකයක් ওই පද තුනේ. මම හිතන්නේ විතක්ක ත්‍රිකය හරි මොකක් හරි කියලා ත්‍රිකයක්. විතක්ක ත්‍රිකය කියන එක තියෙනවා. ඒක පැහැදිලි කරලා තියෙනවා දීර්ඝ වශයෙන්. එතකොට අන්නේ ඒ ආකාරයෙන් තමයි දැන් මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියලා කියන්නේ මොන අපි දැන් මේ මෙහෙම බලමු. දැන් මෙතනදී මේ සමාධිය කියලා සාමාන්‍යයෙන් කියන්නේ මොන චෛතසිකේද? ඒකාග්‍රතාව චෛතසිකේ. එතකොට සමාධි ඉන්ද්‍රිය කියන්නේ මොන චෛතසිකේද එතන? ඒකත් ඒකාත්‍ර සමාධි නේද? සමාධි බලය කිව්වත් ඒකාග්‍රතාවයම තමයි වෙන විදිහකට කියන්නේ. ප්‍රීති සම්බොජ්ජංගය කියන තැන මොන චෛතසික ධර්මයේද මෙතන මේ මතු කරලා පෙන්නන්නේ? ප්‍රීති චෛතසිකේද? ප්‍රීති චෛතසික නේ ප්‍රකීර්ණ චෛතසික වල තියෙන ප්‍රීති චෛතසික. පස්සද්ධි සම්බොජ්ජංගය කියනකොට මොකද්ද මේ මෙතන තියෙන චෛතසික ධර්ම? පස්සද්ධිය. ශ්‍රද්ධාව එතන තියෙන්නේ. අර සත්‍යමාජ්ජත්තා කියන එකද? නෑ. නෑ උපේක්ඛයි සත්‍යමාජ්ජත්තා. අහලා තියෙනවද දෙකක් කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා? හරි හරි. ඔබන චෛතසික දෙකක්. දැන් ආපහු යන්න වෙනවනේ මුල් පාඩම් වලටනේ. මතක් වෙනවා. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන ඒ පස්සද්ධි ධර්මය තමයි මෙතන මේ පස්සද්ධි සම්බොජ්ජංගය කියලා කියන්නේ. සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒත් නැවත වරක් අර ඒකාග්‍රතාවයේම තමයි එතන මතු කරලා පෙන්නන්නේ. ඊළඟ උපේක්ඛා සම්බොජ්ජංගය. මොකද්ද මේ? ඒක තමයි తත්‍ර මජ්ජත්තාව. හරි. తත්‍ර මජ්ජත්තාවය. මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියන්නේ වේදනාව නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ කාරණයක්. උපේක්ඛාව කියලා කියන අපි වේදනාවටත් තියෙනවානේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කියලා තියෙනවා නේද? නමුත් දැන් මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියනකොට එතනදී වේදනාව ගැන නෙවෙයි කතා කරන්නේ මධ්‍යස්ථ භාවය. මොනව පිළිබඳවද මධ්‍යස්ථ භාවය? අපේ ඒ යම්කිසි සිතක යම්කිසි අරමුණක් කෙරෙහි ඇති මධ්‍යස්ථ භාවය. මධ්‍යස්ථ භාවය කියලා කියන්නේ අනිකුත් චෛතසික ධර්මයන්ට අඩු වැඩි නොවි මධ්‍යස්ථව පවත්වා ගන්නත් ඒ අරමුණ කෙරෙහි තියෙන මධ්‍යස්ථ ගතිය තමයි తත්‍ර මජ්ජත්තාවය කියලා කියන්නේ. හොඳයි. දැන් උපමා හතරක් අපිට දෙනවා. මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය පිළිබඳව මේ උපමා විදියට දැන් දක්වනවා. කොහොමද දක්වන්නේ? දුක්ඛ සත්‍ය කියන එක බරක් මෙන් දැනගත යුතුයි කියනවා. ඊළඟ සමුදය සත්‍ය කියන එක බර ගැන්මක් හෙවත් බර ඉසිලීමක් මෙන් දැනගත යුතුයි කියනවා.
දැන් බර තිබුණට ඒක ඉස්සුවේ නැත්නම් ඇත්තනම දැනෙන්නේ නැහැ නේ ඒක බරයි කියලා නේද? දැන් දුක්ඛ සත්‍ය කියන බර උසුලන්න හේතු වෙන්නේ මොකද්ද? අනේ බර කියලා දැනෙන්න හේතු වෙන්නේ මේක ඉසිලීම. ඒක තමයි සමුදය සත්‍ය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ බර බහා තැබීම කියලා. රහතන් වහන්සේට නමක් කියනවා මෙන්න මේකට සම්බන්ධ. කාට හරි මතකද? රහතන් වහන්සේට ඕහිත බාර වගේ නමක් අන්න මතකයි. හරි. හරියටම හරි. ඕහිත බාරෝ කියනවා නේද? ඕහිත බාරෝ කියලා කියන්නේ මේ ස්කන්ධ බර බහා තැබු කියන අර්ථයෙන් තමයි ඕහිත බාර කියලා කියන්නේ. එතකොට නිරෝධ සත්‍ය කියලා කියන්නේ මේ බර බහා තැබීමක් වගේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ බර බහා තබන උපාය වගේ දත යුතුයි කියලා කියනවා. ඒ තමයි පළවෙනි උපමාව. දෙවෙනි උපමාව තමයි දුක්ඛ සත්‍ය රෝගයක් මෙන්. දුක්ඛ සත්‍ය හරියට මේ ලෙඩක් වගේ දැනගත යුතුයි කියලා කියනවා. සමුදය සත්‍ය රෝග නිදානය මෙන්. රෝග නිදානය වගේ දැනගන්න ඕනේ කියලා කියනවා. නිරෝධ සත්‍ය කියන එක රෝගයේ සංසිඳීම වගේ, මාර්ග සත්‍ය ඒ රෝගයේ සංසිඳෙන්න දෙන බෙහෙතක් වගේ කියලා දැනගත යුතුයි කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි උපමාව තමයි දුක්ඛ සත්‍ය දැනගන්න කියනවා දුර්භික්ෂයක් වගේ කියලා. දුර්භික්ෂයක් කියලා කියන්නේ කෑම හිඟ කාලයක් නේ. දුර්භික්ෂ කියලා භික්ෂ කියලා කියන්නේ කෑමනේ. එතකොට දුර්භික්ෂ කියලා කියන්නේ කෑම දුර්ලභ කාලයක්. සමුදය සත්‍ය කියන එක නියඟයක් වගේ. නියඟයේ හිඳ තමයි මේ කෑම හිඟ බව ඇති වෙලා තියෙන්නේ. නිරෝධ සත්‍ය සුභික්ෂයක් වගේ. කෑම හොඳින් තියෙන කාලයක් වගේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ යහපත් වූ වැස්සක් වගේ දත යුතුයි කියන වැස්සට භවභෝග හැදිලා මේක සුභික්ෂයක් වෙනවා. ඒ වගේ තමයි මාර්ග සත්‍ය හේතුවෙන් නිරෝධ සත්‍ය ලැබෙනවා. ඊළඟ හතරවෙනි උපමාව තමයි දුක්ඛ සත්‍ය සතුරෙක් වගේ දැනගන්න කියනවා. සමුදය සත්‍ය වෛරය වගේ දැනගන්න කියනවා. මොකද වෛර කරේ නැත්තම් සතුරෙක් හැදෙන්නේ නැහැ කියන එක එතන හොඳට පැහැදිලි කරලා පේනවා. වෛර කිරීම නිසා තමයි සතුරා ඇති වෙන්නේ. නිරෝධ සත්‍ය වෛරයාගේ සංසිඳීම වගේ දැනගත යුතු වෙනවා. මාර්ග සත්‍ය වෛරය සංසිඳවන උපාය මාර්ගය වගේ දැනගන්න දත යුතුයි කියලා කියනවා. ඊළඟ පස්වෙනි උපමාවෙන් කියනවා දුක්ඛ සත්‍ය කියන එක විස රුකක් වගේ, විස සහිත ගහක් වගේ දැනගන්න ඕනේ කියනවා. සමුදය සත්‍ය විස රුකේ මුල වගේ. මේ මුල තියෙනකන් තමයි මේ ගහ තියෙන්නේ. මුල දිරුවොත් ගහ බිමට වැටෙනවා නේ. ඒ වගේ මේ මුල නිසා තමයි මේ විස රුක විස ගහ රඳා පවතින්නේ. ඊළඟ නිරෝධ සත්‍ය විස රුකෙහි මුල්වල විනාශය වගේ කියලා දැනගන්න කියනවා. මාර්ග සත්‍ය විස ගහේ මුල් විනාශ කිරීමේ උපාය වගේ දැනගන්න ඕනේ කියලා කියනවා. ඊළඟ හයවෙනි උපමාව දුක්ඛ සත්‍ය බයක් වගේ දැනගන්න කියනවා. සමුදය සත්‍ය බයට හේතුව වගේ. නිරෝධ සත්‍ය නිර්භවය භාවය වගේ, බය නැති බව වගේ. මාර්ග සත්‍ය බය නැති බවට පමුණුවන උපාය වගේ දැනගත යුතුයි කියලා කියනවා. ඒ වගේම හත්වෙනි උපමාව කියනවා දුක්ඛ සත්‍ය මෙතෙර වගේ දැනගන්න ඕනේ. දැන් ගඟක ඉවුරු දෙක ගත්තොත් මෙහා ඉවුර වගේ. දුක්ඛ සත්‍ය කියන්නේ මෙහා ඉවුර. සමුදය සත්‍ය කියලා කියන්නේ සැඩ වතුර පාර වගේ. හරි? එතන තේරුම තමයි මේ සැඩ මේ ගොඩ වෙන්න යන කෙනෙක් සැර වතුර පාර නිසා යාට ඒ ගොඩට යන්න බැරුව මේ ගොඩ ඉන්නවා. ඉතින් එයා යම් කිසි දුකක් විඳිනවා එතන නේද? කියන්නේ සමුදය කියන්නේ ඒ වතුරේ සැඩ පහර නිසා යාට ඊතර වෙන්න බැරි කමක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා කියන්නේ එහා ඉවුර වගේ. මාර්ග සත්‍ය කියන එක ඊතරට පමුණුවන වෑයම වගේ දැනගත යුතුයි කියලා කියනවා. ඔන්න ওই විදිහට මේ උපමා 7ක් අපිට පෙන්වලා දීලා තියෙනවා මේ සත්‍ය පිළිබඳව නොයේක් අයුරින් තේරුම් ගන්න කියලා. ඊළඟට අපිට තියෙනවා මේ චතුෂ්ක හැටියට මේ හතරේ ගොඩවල් හැටියට බලන්නේ කොහොමද කියලා විස්තරයක් කියනවා. එතකොට එතනදී මේක හැබැයි ටිකක් දිගට තියෙන අපිට ඕනනම් මේක සෑහෙන ප්‍රමාණයක දිගට තියෙන නිසා
අපි එහෙමනම් මේ ටික බලමු. හරි අපි මේක ටික බලමු. හොඳයි. මේකෙදි විස්තර කරනවා මේක ඊටාත්ම වැදගත් කොටස. හොඳ සිහිනුවණින් අහගන්න වෙනවා මේක. අනිත්‍යව අහගත්තා වගේ. එතකොට මේක මේ චතුෂ්ක වශයෙන් හඳුන්වනවා. ඒ කියන්නේ මේ එක එක සත්‍ය හතර ක්‍රමයකට හඳුන්වන තැනක්. මේක ඊටාත්ම වැදගත් තැනක්. දුක්ඛ සත්‍ය පිළිබඳව ක්‍රම නැත්තම් ණය හතරක් උගන්වනවා මෙතනදී අපිට. ඒ තමයි පළවෙනි එක ආර්ය සත්‍ය නොවූ දුකක් තියෙනවා. ආර්ය සත්‍ය නොවූ දුකක් තියෙනවා. දැන් අපි දුක්ඛාර්ය සත්‍ය කියලා ගන්නවානේ. නමුත් මේ කියන දුක ආර්ය සත්‍ය කියන ගණයට වැටෙන්නේ නැති දුකක්. ඊළඟට තියෙනවා දුක නොවූ ආර්ය සත්‍යයක් තියෙනවා. ආර්ය සත්‍ය නොවූ දුක තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි දුක නොවූ ආර්ය සත්‍ය. තුන්වෙනි එක තියෙනවා දුක් වූද ආර්ය සත්‍ය වූද ධර්ම තියෙනවා. ඊළඟට දුක් නොවූ ආර්ය සත්‍ය නොවූ ධර්ම තියෙනවා. දැන් කොටස් දෙකයි අපි මෙතෙන්දි ගන්න. මොනවද? දුක කියන එකත් ආර්ය සත්‍ය කියන එකත් තරම් ඒකෙම ගැළපෙන නොගැළපෙන ආකාර ගැන මෙතෙන්දි මේ කතා කරන්නේ. පළවෙනි එක ආර්ය සත්‍යයක් තියෙනවා. හැබැයි ඒක නැහැ. දුකක් තියෙනවා. ඒක ආර්ය සත්‍ය නෙවෙයි. දෙවෙනි එක දුක නොවූ ආර්ය සත්‍ය තියෙනවා. ඊළඟට දුක්ඛත් වෙච්ච ආර්ය සත්‍ය වූ ධර්මකුත් තියෙනවා. ඊට පස්සේ දුක් නොවූ ආර්ය සත්‍ය නොවූ ධර්මයක් තියෙනවා. අපි බලමු මේක පොඩ්ඩක් කල්පනා කරලා. ආර්ය සත්‍ය නොවූ දුක්ඛය. දැන් යම්කිසි දුකක් තියෙනවා. ඒක හැබැයි ආර්ය සත්‍ය නොවේ. මොනවද ඒ? බලන්න මාර්ගාංග ධර්මයන් හා එක්කුප්පාද ඒක නිරෝධ. ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක වශයෙන් චතුර්විධ සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත වූ චිත්තචෛතසික ධර්මයෝද චතුර්විධ සාමාන්‍ය ඵල චිත්තෝප්පාදයෝද සංඛාර දුක්ඛේ වෙන බැවින් දුක් නම් වේ. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. අපි බලමු මෙහෙම. දැන් මාර්ග අංග තියෙන්නේ මොන සිත්වලද තියෙන මාර්ගාංග තියෙන්නේ? මාර්ග සිත්. ඔව් මාර්ග සිත්වලම කියලා කියන්නත් අමාරුයි. ලෝකෝත්තර සිත්වල. ඔව් දැන් මෙහෙමයි. දැන් මාර්ග අංග කියන ඒවා කුසල් සිත් ගත්තාම අපි එතනත් මාර්ගාංග හැටියට ගණන් ගන්න තැනක් තියෙනවා නේද? නමුත් දැන් මෙතනදී කතා කරන්නෙම මාර්ග අංග ධර්මයන් හා ඒකෝප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තික වශයෙන් චතුර්විධ සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත වූ චිත්තචෛතසික ධර්මයෝද චතුර්විධ සාමාන්‍ය ඵල චිත්තෝප්පාදයෝද සංස්කාර දුක්ඛේ වෙන බැවින් දුක් නම් වේ. නමුත් දුක්ඛාර්ය සත්‍ය නොවේ. දැන් මෙතනදී ඇත්තටම කියන්නේ ලෝකෝත්තර සිත්වල යෙදෙන ඒ මාර්ගාංගයන් හා එකට උපදින එකට නිරෝධ වන හරි ධර්මතා තියෙනවා. හැබැයි ඒ ඉපදීම් නැතිවීම හැටියට ඒ වගේ දුකක් තියෙනවා. දැන් අපි කියවනේ සංකතට්ඨෝ කියලා මතකද? දුක කියන තැනදී අපි සංකතට්ඨෝ කියවනේ. ඒ කියන්නේ හට ගැනීමක් ප්‍රත්‍යයෙන් හටගත් භාවයේ තියෙනවා නම් එතන දුක කියන එක තියෙනවා. හැබැයි නමුත් මේ මාර්ගසිත ඵලසිත කියන ඒ වගේ යෙදෙන මේ මාර්ගාංග ධර්මයන් හා එකට ඉපදිලා එකට නිරුද්ධ වෙන එකම අරමුණක්. ඒක නිර්වාණයකින් එකම අරමුණ අරගෙන එකම වස්තුව හැටියට අපි ඒ පහළ වෙන ඒ සිත් සහ චෛතසික ධර්මයෝ ඒකට අපි කියන චිත්තුත්පාදයෝ කියලා. සිත් සහ චෛතසික පොදුවේ ගත්තාම අපි ඒකට කියන චිත්තුත්පාද කියලා නේද? ඒක සංස්කාර දුක්ඛයටම අයිති. මොකද සංස්කාර දුක්ඛය කියලා කියන්නේ සංකත ධර්මවල පවත්නා වූ දුක්ඛය. නමුත් ඒක දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ නැහැ. ඒක දුක්ඛ ආර්ය සත්‍යයට වැටෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? ඒක එහෙම කියන්නේ දැන් ඒ
ඒක උපාද ඒක නිරෝධ ඒකාලම්බන එක වත්තක වශයෙන් ඇති වුණත් ඒ ලෝකෝරසිත ඇතිවීම නැතිවීම දෙකින්ම යුක්ත වෙන නිසාද ඒක එකක් මොකද එතකොට තමයි අර පෙළෙන ගතිය තියෙන. ඒක උනත් පෙළීමක් තියෙනවා. අනිත් එක තමයි ඒකේ සංකත බවක් තියෙනවා. ඒක ප්‍රත්‍යයන්ගෙන් හටගත් බවක් තියෙනවා. චෛතසික සිත් නිසා හට ගන්නවා. සිත් චෛතසික නිසා හට ගන්නවා. ඒ වගේම එකිනෙකට ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් ඇති වෙන දේවල් තියෙනවා. එතකොට ගත්තාම ඒකෙත් අර ප්‍රත්‍යවීම් තියෙනවා සංකත ධර්ම. ඒක නිසා ඒක දුක කියලා කියන්න පුළුවන්. හැබැයි දුක් ආර්ය සත්‍ය කියලා කියන්නේ නැහැ. හොඳයි. ඊළඟ එක බලමු. මහත්තයා පොඩ්ඩක් සමාවෙන්න. අර අපි ටිකවල ගත්තේ සතර මාර්ග චිත්තයන් හා සංප්‍රයුක්ත වශයෙන් යෙදෙන සම්මාදිට්ඨියාදී මාර්ගාංග 8 දෙන හැර ඉතුරු චිත්තෝපාද 29ත් ඵල චිත්තෝපාද 37ත් කියන ටික නේද ඔය තියෙන්නේ? ඒක තමයි කියන්නේ. ඒකම තමයි කියන්නේ මෙතන. අපි තව ඉස්සරහට යනකොට මේ තවත් මේක පැහැදිලි වෙයි. ඒ ටික තමයි මෙතන ගන්න. ඒ චිත්තෝපාද තමයි. හැබැයි ඒක සංස්කාර දුක්ඛය කියන එක එතන තියෙනවා. ඒකයි මෙතනදී කියන්නේ මෙතන විශේෂයෙන් කියන දේ තමයි එතන අර සකස් වීමේ දුකක් තියෙනවා. නමුත් ඒක අපි දුක්ඛ සත්‍යයට ඇතුළත් කරන්නේ නැහැ. ජයන්තපත්ත මටත් මෙතන පොඩි තේරෙන්නේ නැත්නම් තියෙනවා අහන්නද? අහන්න. දැන් අපි ඉස්සෙල්ලම කතා කරානේ අර මේ දුක්ඛ සත්‍යයේ අර හතර කොටසක් කියවනේ පීලන සංකත කියලා. ඔව්. එතකොට ඒ කිව්වේ එතකොට දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයිද එතකොට? නෑ දුක්ඛාරය සත්‍ය තමයි. දුක්ඛාරය සත්‍ය තමයි. එතන කිව්වේ දුක්ඛ ආර්ය සත්‍යයේ අර්ථ හතරකින් අපි එතන කිව්වේ. පීලනාර්ථ නේද? සංතාපාර්ථ, සංකතාර්ථ. ඔව්. විපරිණාමාර්ථය. දැන් මෙතන කියනවා දැන් ඒක නිරෝධ ඒකාලම්බන එහෙම චිත්තචෛතසික ඒවා දුක වෙනවලු දුක්ඛාරය සත්‍ය වෙන්නේ නැහැ කියනවා. ඒතර කියන්නේ ඔය මේ සංකත ස්වභාවය ඒක නෑ එහෙම තමයි අරක පොදුවේ කියපු එකක්. දැන් මේක ඒක තමයි අපි ওই පර්යායයෙන් දේවල් ගන්න ඕනේ කියලා කියන්නේ. මේක මේ ඩීටේල් විග්‍රහයක් වෙන්නේ. මෙතන ඩීටේල් විග්‍රහයක් තියෙන්නේ. අතන කිව්වේ පොදුවේ අපි ගත්තාම ඒක තමයි අපිට ලැබෙන්නේ. පීලන සංකත විපරිණාම අර්ථයෙන් තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා කිව්වේ. මෙතන විශේෂ අවස්ථාවක් වෙන්නේ මේ දුක නැති කිරීමට හේතුව නිරෝධයට හේතු වෙන දේවල්. මාර්ග කියලා කිව්වේ නිරෝධයට හේතු වෙන දේවල්නේ. එතකොට මේ මාර්ග අංග ධර්ම කියලා කියන්නේ මේ නිරෝධයට හේතු වෙන ධර්මත් එක්ක නෙමෙයි යෙදෙන්නේ. එතකොට ඒක විශේෂ කොට මෙතනදී සලකලා තියෙනවා. ඒවත් එක්ක යෙදිනකොට ඒකේ අර සංකත භාවයේ තියෙනවා, පීලන භාවයේ තියෙනවා, ඊට පස්සේ සංතාප භාවයේ තියෙනවා, විපරිණාම භාවයේ තියෙනවා. නමුත් අපි එතනදී දුක්ඛ ආර්ය සත්‍ය හැටියට නම් කරන්නේ නැහැ. මොකද මේක දුක නසන තැනක් නිසා. ඔව් ඒ වෙයිනුත් මෙතන දුක්ඛාර සත්‍ය නැවතත් වෙන් කරලා පෙන්නන අර ගොඩිනුත් නේද? අන්න ඒක තමයි. ඒ ගොඩිනුත් කොටසක් ආපහු වෙනම අරගෙන පෙන්නනවා. මේකේ විශේෂ තැනක්. ඒ මම හිතන්නේ. තව විග්‍රහ වෙනකොට තේරෙයි මම හිතන්නේ. තව විග්‍රහ වෙනකොට තේරෙයි. ඔව් අනිත් ඒ ජයන්ත මහත්තයා අසංකත කිව්වොත් නිර්වාණය විතරයි නේද? අසංකත කිව්වොත් නිර්වාණය විතරයි. ඔව්. අසංකත කිව්වොත් නිර්වාණය විතරයි. මට තේරෙන විදිහට අහන්නද ප්‍රශ්නය? කියන්නේ දැන් මට මෙතන හිතෙන්නේ දැන් ඒ උපාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තු කියනකොට ඒ හැටි වෙන හිතත් නැති වෙනවා. ඒක ඕන වුණත් තියාගන්න බෑ. ඒ නිසා මෙතන තියෙනවා අනිත්‍යයි අනාත්මයි ලක්ෂණය. නමුත් ඒ සිත්වල දුක්ඛ ලක්ෂණය එතන නෑ කියලා මට හිතෙනවා. නෑ මේක කියන්නේ බලන්නකෝ මේ මෙතන කියන මේ කිව්ව ටික මාර්ගාංග ධර්මයන් හා ඒක උපාද ඒක නිරෝධ ඒකාලම්බන ඒකවත්තුක වශයෙන් චතුර්විධ සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත වූ චිත්තචෛතසික ධර්මයෝද. හරි. ඒතකොට චිත්තචෛ ඒ කියන්නේ මාර්ග සිත් සහ මාර්ග සිත් වල දෙන චෛතසික ධර්මයෝ එනවා. හරි. ඒ වගේම චතුර්විධ ශ්‍රමණ ඵල සාමාන්‍ය ඵල කියලා කියන්නේ මාර්ග ඵලනේ. ඵල සිත්වල සකදාගාමි ඵල අනාගාමි ඵල අරහත් ඵල කියන ඒ චිත්තෝත්පාදෝ ඒ සිත් සමග ඇති වෙන චෛතසික ධර්මයනොත් සංස්කාර දුක්ඛය වෙන බැවින් දුක් නම් වේ. ඒ ටික දුකයි. ඒක දුක් වෙන්නේ හේතුව තමයි
අර පීලන ගතිය තියෙන දුක කියලා කියනකොට අපි ඒ ලක්ෂණ ටික ගත්තොත් ඒ ලක්ෂණ ඔක්කොම මෙතන තියෙනවා. ඒක සංකතයි, ඒක පීලන ගතිය තියෙනවා, ඇත්වීම නැති උදේවය වශයෙන්. ඊට පස්සේ විපරිණාමයක් තියෙනවා, සත්තාප ඔක්කොම තියෙනවා. ඒක තියාගන්න බැරි ගතියක් තියෙනවනේ. දැන් සිත ඇති වෙලා එහෙම නැති වෙනවනේ. ඒක උපාද ඒක නිරෝධ කිව්වම එතන නැති වෙනවනේ. එතකොට අනාත්ම ලක්ෂණයක් තියෙනවා කියලා මට තියෙනවා. ඒ ලක්ෂණ ඔක්කොම තියෙනවා. කොහොම තියෙනවා තියෙනවා. හැබැයි මේකේ වැඩේ තියෙන්නේ මේකේ කෘත්‍ය සලකනකොට අපිට ඒක දුක්ඛාරය සත්‍ය කියලා කියන්න බෑ. කියන්න බෑනේ. හරි තේරුණා. මේක අපේ මේ සිත්වල කෘත්‍ය ගන්නකො මාර්ගසිත සහ ඵලසිත කියන ඒ වගේ කෘත්‍ය ගත්තාම අපිට ඒකට කියන්න බෑ දුක්ඛ සත්‍ය කියලා. මොකද දුක් නැති කිරීමේ මාර්ගයක මේ මාර්ගය අසුරු කරගෙන පහළ වෙන චිත්තචෛතසිකය. අනිත් එක ඒකේ අරමුණ නිර්වාණය. නිර්වාණය අරමුණු වෙන සිතකට අපිට කෙලින්ම කියන්න පුළුවන් කමක් නැහැ මේ කෙලෙස් කපන නිවන අරමුණු කරන සිතකට දුක්ඛ සත්‍ය කියලා අපි කියන්නේ. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණ තියෙනවා. ඒ චිත්තචෛතසික ධර්මෝනේ මේ ඇතිවන ඇති නිසා. නමුත් ඒක අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ නැහැ. ඒ විදිහට තමයි මේකට මේකට හේතුව දීලා තියෙන්නේ. ඊළඟට ලෝකෝත්තර ධර්ම ඒවා ලෝකෝත්තර ධර්මනේ ලෞකික ධර්ම විතරනේ දුක්ඛාරය සත්‍යයට අයිති වෙන්නේ නේද? අන්න හරි. ඇත්තටම දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වෙන්නේ දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය කියන ඒ දෙකට අයිති වෙන්නේ ලෞකික ධර්ම පමණක්මයි. නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියනකොට එතනට අයිති වෙන්නේ ලෝකෝත්තර ධර්ම. හරි? එතකොට අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස දුක නොවූ ආර්ය සත්‍ය. ඒක ටිකක් අපිට තේරුම් ගන්න ලේසි. නිර්වාණය හෙවත් දුක්ඛ නිරෝධය කියන එක දුක නෙවෙයි. නමුත් ආර්ය සත්‍යක්ම වෙනවා. ඒක පැහැදිලි නේද? නිර්වාණය කියන එක නිරෝධාර්ය සත්‍යනේ. එතන ගත්තාම කිසිම දුකක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතනදිත් අර මාර්ගසිත ඵලසිත කියලා ගන්නකොටත් අපි මෙතන දුකක් තියනවායි කියලා අපි කියවනේ මේ සංස්කාර දුක්ඛයේ වශයෙන්. නිර්වාණය කියන ගන්නකොට ඒ දුකත් නැති තැනක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. එහෙමනම් මේ නිරෝධ සත්‍ය කියන තැන දුක නෙවෙයි. නිරෝධ සත්‍ය කියලා කියන්නේ දුක නොවූ ආර්ය සත්‍යයක්. ඒක පැහැදිලි නේද? ඊළඟට දුක් වූද ආර්ය සත්‍ය වූද ධර්මය. දැන් දුකත් වෙනවා ආර්ය සත්‍යකුත් වෙනවා. මොනවද? නිවන හැර සමුදය මාර්ග, සමුදය සත්‍යත් මාර්ග සංඛ්‍යාත ආර්ය සත්‍ය දෙක අනිත්‍ය භාවයෙන් දුක නම් වන්නේ. දැන් නිවන හැරගත්තාම සමුදය මාර්ග කියන එකත් අනිත්‍ය භාවයෙන් දුක නම් වන්නේ. උදේවය කියන එක තියෙනවනේ. ඒ හැම එකෙම නේද? සමුදය කියන එකේ උදේවය තියෙනවා. මාර්ග කිව්වහම උදේවය තියෙනවා. මාර්ග ඇති වෙනව නැති වෙනව නේ. එතකොට ඒ අනිත්‍ය භාවය නිසා මොකද යද නිච්ඡන් තන් දුක්ඛ. එහෙමනම් අනිත්‍ය භාවය හේතු කරගෙන අපි කියන එක දුක කියලා. ඒ කියන්නේ අර උදේවය කියන දෙකෙන් පෙළෙනවා නම් දුක. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. හරි? ඊළඟට කියනවා යම් ආර්ය සත්‍යයක් පිරිසිඳ දැනීම පිණිස බුදුසසුන් වැද බුදු ශාසනයට ඇවිල්ලා Brahmacharya රකින්නවා නම් ඒ සත්‍යයේ පරිඤ්ඤය භාවයෙන් ආර්ය සත්‍ය නම් නොවේ කියලා කියනවා. යම් ආර්ය සත්‍යයක් පිරිසිඳ දැනීම පිණිස බුදු ශාසනයට ඇවිල්ලා Brahmacharya රකින්නවා ඒ සත්‍යයේ පරිඤ්ඤය භාවයෙන් ආර්ය සත්‍ය නොවේ කියලා කියනවා. ඒ කියන්නේ මෙතන මේ දැන් නිවන කියන එකයි සමුදය කියන එකයි පිරිසිදු දැකිය යුතු දෙයක් නෙවෙයිනේ. දුක තමයි පිරිසිදු දකින්න ඕනේ නේ. එතකොට තණ්හාව හැර උපාදානස්කන්ධ පංචකයම දුක්ද වේ ආර්ය සත්‍යද වේ. එතකොට මෙතනින් ගන්නවා ඔන්න බලන්න හොඳට වටින තැනක් මෙතන. තණ්හාව හැර ස්කන්ධ කියලා කිව්වේ නැහැ. මෙතන මොනවද කිව්වේ? උපාදානස්කන්ධ පංචකයම දුක්ද වේ ආර්ය සත්‍යද වේ. ඇයි මෙතන උපාදානස්කන්ධය කියලා කිව්වේ? ස්කන්ධ කියන්නේ නැතුව. කියන්න බන්න හේතුව? ස්කන්ධ තණ්හාවෙන් උපාදානය කරගන්න නිසා. අන්න හරි. අන්න හරි. උපාදානස්කන්ධ තමයි දුක නේද? ස්කන්ධ කිව්වහම දැන් මාර්ගසිතක් ගන්නකෝ. මාර්ගසිත ඵලසිත ගත්තාම ඒවා
ඒවත් යන්නේ ස්කන්ධ වලටනේ. දැන් මාර්ගසිත ඵලසිත කියනකොට ඒක විඥාන ස්කන්ධය. හැබැයි ඒක අපි දුක්ඛාරය සත්‍යයට අයිති වෙනවා කියලා ගන්නේ නෑනේ. දැන් මෙතනදිත් එහෙමයි. තණ්හාව හැර උපාදානස්කන්ධ පංචකය තමයි මෙතන ගන්නෙ. ඒක දුකත් වෙනවා, දුක්ඛ ආර්ය සත්‍යයත් වෙනවා. එතකොට තණ්හාව හැර උපාදානස්කන්ධ පංචකයම දුක්ද වේ, ආර්ය සත්‍ය වේ කියලා ගන්නවා. එතකොට මෙතනට අයිති වෙන්නේ නැහැ නිවන කියන නිරෝධ සත්‍ය අයිති වෙන්නේ නැහැ. මාර්ග සත්‍ය අයිති වෙන්නේත් නැහැ. නිරෝධ සත්‍ය අයිති වෙන්නේත් නැහැ. ඊතුරු එක තමයි දුකත් වන්නේ, දුක්ඛ ආර්ය සත්‍යයත් වන්නේ. එතකොට අපි ගන්නවා නිරෝධ සත්‍ය අයින් කරනවා, මාර්ග සත්‍ය අයින් කරනවා, සමුදය සත්‍ය අයින් කරාම අපිට දුක්ඛත් දුක්ඛාරය සත්‍යත් කියන්නේ මොන ධර්මද කියලා ඉතුරු වෙනවා. හොඳයි. ඊළඟට එතකොට අපිට මේ මෙතන ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය කියලා ගන්න නැත්තේ මේ නිවනයි මේ මාර්ග සංඛ්‍යාත ආර්ය සත්‍ය දෙක දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ නැත්තේ ඒක ඒ කෙරෙහි පිරිසිදු දැනීමක් ඇති කරගන්න අවශ්‍ය නැති හින්දායි ඒවා දුක්ඛ සත්‍යයට අයිති වෙන්නේ නැත්තේ. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛාරය සත්‍යයට අයිති වෙන්නේම යමක් පිරිසිදු දැනගත යුතු නම් මේ නිර්වාණය ලබන්න අන්නේ පිරිසිදු දැනගත යුතු දේ පමණයි දුක්ඛාරය සත්‍යයට අයිති වෙන්නේ. එතකොට ඒ තමයි තණ්හාව හැර උපාදානස්කන්ධ පංචකය. ගත්තාම ඒක තමයි දුක සහ දුක්ඛාරය සත්‍ය කියන දෙකටම ඇතුළත් වෙන්නේ. ඊළඟට ඒක දුක්ඛත් වෙනවා දුක්ඛ ආර්ය සත්‍යත් වෙනවා ඒක. එතකොට නේද? දුක්ඛත් වෙනවා දුක්ඛාරය සත්‍යත් වෙනවා. හොඳයි. එතකොට මෙහෙමයි දැන් ඔය මේ ආර්ය සත්‍ය ධර්ම හතර වෙන වෙනම තියෙන ලක්ෂණ බලලා තමයි මේක වෙන් කරලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ ටිකක් කතා කරමු. අන්තිම එක අද දුක් නොවූ ආර්ය සත්‍ය නොවූ ධර්මයි. දුකක් නෙවෙයි ආර්ය සත්‍යත් නෙවෙයි. මොනවද ඒ ධර්ම? මෙතෙන්ද කියනවා චතුර්විධ මාර්ග චිත්තයන්හි යෙදුනා වූ මාර්ගාංගයන් හා සංප්‍රයුක්ත වූ චිත්තෝත්පාද ධර්මයෝද චතුර්විධ ශ්‍රමණ ඵල චිත්තෝත්පාදයෝද යම් ආර්ය සත්‍යයක් පිරිසිදු දැනීම පිණිස බුදු සසුන් වෙද බඹසර රකීද ඒ සත්‍යයේ පරිඤ්ඤය කෘත්‍ය භාවයෙන් දුක්ද නොවන්නේය. ආර්ය සත්‍යද නොවන්නේ. එතකොට මේ ආපවර කලින් කිව්ව එක වගේම එනවා. මෙතෙන්ද කියනවා මේ සතර මාර්ග චිත්තවල යෙදෙන මාර්ග අංග සංප්‍රයුක්ත වූ චිත්තෝපාද ධර්මයෝ ඒ වගේම ඵල චිත්තෝපාද ධර්මයෝ ගත්තාම ඒවා සත්‍ය විනිර්මුක්තයි කියලා අපි කිව්වේ අර ශ්‍රීමති මහත්මියත් මතක් කරේ. අපි කියනවා මෙහෙම. කොහොමද කියන්නේ? මාර්ග සෝතාපන්න ආදී මාර්ග සිතෙහි යෙදෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වූ මාර්ගාංගයෝ 8 දෙන එක්වරක්ද 7 දෙන හතරවරක්ද මාර්ග සත්‍ය නම් වේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මොකක්ද කියන්නේ? අතිරික්ත මාර්ග චිත්ත උපාදයෝ සත්‍ය විනිර්මුක්තයි කියනවා. ඒකත් ඒ වගේම ඵල චිත්ත උපාදයෝ 37 දෙනත් සත්‍ය විනිර්මුක්තයි කියලා කියනවා. එතකොට ඒවා කිසිම සත්‍යයකට අයිති වෙන්නේ නැහැ. එතකොට දුකත් නොවූ ආර්ය සත්‍යත් නොවූ ධර්ම හැටියට අපිට ලැබෙන්නේ මාර්ගසිත ගත්තාම ඒ මාර්ගසිතේ දෙන මාර්ගාංග 8 අයින් කරාම අපිට ඉතුරු වෙනවා සාමාන්‍ය මාර්ගසිතක අපි චෛතසික ධර්ම 36ක් කියලා ගන්නවනේ. සම්මාදී කියන්නේ දිගටම මේ සම්මා සංකප්පයත් එක්ක ඒ චෛතසික 36න් මාර්ග අංග 8 අයින් කරාම අපිට ලැබෙනවා ඉතිරි චෛතසික 28ක්. ඒතර ඒ 28යි මාර්ගසිත 4න් මාර්ගසිතයි එකතු කරාම අපිට ලැබෙනවා 29ක්. අපි ඒතර කියනවා චිත්තුප්පාද 29ක්. ලැබෙනවා ඒව සත්‍ය විනිර්මුක්තයි කියනවා. අර මාර්ගාංග 8 සත්‍ය විනිර්මුක්ත නැහැ. ඒක තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. එතකොට ඵලසිත ගත්තොත් ඵලසිතුත් ඵලසිත වල යෙදෙන චෛතසික 36 අත් දෙක එකතු කරාම සිත් ටික එකක් හැටියට චෛතසික ධර්ම 36 එකක් හැටියට එකතු වෙනාම එතන 37ක් ලැබෙනවා. එතකොට අපි කියනවා ඵලචිත්තෝත්පාදයෝ 37 දෙනාම සත්‍ය විනිර්මුක්තයි කියලා. ඉතින් එතකොට මෙතන දුකත් නො වූ ආර්ය සත්‍ය නො වූ ධර්ම හැටියට එතකොට අපිට අන්නේ ටික ලැබෙනවා.
ඉතින් මම හිතනවා අපි අද දවසේ සාකච්ඡා පොත සාකච්ඡා කරපු ටික මෙතනින් නවත්තමු ටිකක් දිගට තියෙන නිසා. ආනන්ද මහත්තයා විනාඩියක් කතා කරන්න පුළුවන්ද? ඔව්. දැන් 1:4 අභිදේයාර්ථ බැලුවහම සමානයි. නමුත් මෙතන තියෙනවා යම් ආර්ය සත්‍යයක් පිරිසිඳ දැනීම පිණිස බුදුසසුන් වැද බඹසර රකීද ඒ සත්‍යයේ පරිඤ්ඤය කෘත්‍ය භාවයෙන් දුක්ද නොවන්නේ කියලා. දැන් අර විදිහට මෙයා කරන්න ගියොත් එතන පරස්පරයි වගේ 1:4යි. පොඩ්ඩක් ඒක පස්සේ බලලා ලබන සතියේ කතා කරමු. ඔව් මේකෙම ඇත්තටම මට කියවගෙන යනකොට තේරිච්ච දෙයක් තමයි 1:4යි වෙන් කරගන්න අපි තරමක උත්සාහයක් ගන්න ඕනේ කියලා. ඔව් මේ සසුන් වැද බඹසර රකීද කියන එක පොඩ්ඩක් අන්න ඒකට අනුකූලව තමයි දීලා තියෙන්නේ මං හිතන්නේ. ඔව්. ඔව්. ආර්ය සත්‍යද නොවන්නේ. අපි ඒක ඊළඟ දවසේ තව ටිකක් විස්තර කරගමු. මේ හතරම පොඩ්ඩක් සාකච්ඡා කරලම ඊළඟ දවසේ පටන් ගමු. ඒතර ඔයගොල්ලත් කියවගෙන එන්න තව ටිකක් අපි අර්ථයක් මතු කරගන්න උත්සාහයක් ගමු. කාට හරි මෙතෙක් කතා කරපු යෝගී යම් ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? හොඳයි. අපි අනිත් හොඳට කතා කරන එක හොඳයි ඒ හතර ජනත මහත්තයා. අනිත් මේ හතර ගැන හොඳට කතා කරලා අපි තේරුම් අරන් ඉස්සරහට යමු. ඔව් ගොඩක්. හොඳයි. එහෙමනම් අපි අද දවසට තියෙන සාකච්ඡාව නිමා කරමු. දෙවියන්ට ඊට කලින් ඔව් අපි ශ්‍රීමති මහත්මියට යොමු වෙලා අපි අද සාකච්ඡාවේ කරපු දේවලුත් අපි විදර්ශනාවට ලක් කරලා ඊට පස්සේ දෙවියන්ට පින් දෙමු. ශ්‍රීමති මහත්මිය ඔබට ඉතාමත්ම ඔබතුමියට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද අපේ මම හිතනවා පැයයි විනාඩි 15ක් විතර දීර්ඝ සාකච්ඡාවක් කරා. ඒකෙදී මතුවෙච්ච නාම රූප ධර්ම පිළිබඳව අපි විදර්ශනාවක් කරලා ඊට පස්සේ දෙවියන්ට පින් දෙමු. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා. අද දවසේත් අපි සුපුරුදු පරිදි පැයකට අධික කාලයක් අභිධර්ම කරුණු විපස්සනාවක යෙදුනා. ඒ විපස්සනා වාරයේදී අපගේ සිත්වල ඇති වුණු චිත්තචෛතසික නාම රූප ධර්ම ස්කන්ධ ආයතන ධාතු ආදී ඒ සියලු ධර්මයෝ ඒ තැන්හිදීම ඇතිව නැතිව ගිය නිසා අනිත්‍යයි, ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන නිසා දුකයි, කැමැති පරිදි පවත්වාගත නොහැකි නිසා අනාත්මයි, අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ත වූ ඒ සංස්කාර ධර්මය අපිරිසිදු බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ වූ චිත්තචෛතසික නාම රූප ධර්මය ඒකාන්තයෙන් පීලන සංකත සංతాප විපරිණාමාර්ථයෙන් සමන්නාගත නිසා දුක්ඛ ආර්ය සත්‍යයයි. ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත නිසා ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි. දුක්ඛයත් සමුදයත් නැති නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි. දුක පිරිසිඳ දකින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේ යාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. අනන්ත සසර පටන් ලෝ වැඩවදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ ආකාරයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් සසර දුක් කෙලවර කොට වදාලා. අනන්ත සසර පටන් වැඩ වාසය කළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සදාකල් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. අප විසින් ඉෂ්ට සිද්ධ කරගන්නා වූ මේ සියලුම සමත විපස්සනා මේ වශයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නා වූ සියලුම කුසලානිසංස ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පාරමිතා බවට පත් වේවා. නිර්වාණය අනුස්සති කරමු. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එයමයි ශාන්ත, එයමයි ප්‍රණීත, සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූද, සියලුම කෙලෙස් නම් වූ උපදීන්ගේ දුර්වීම නම් වූද, තණ්හාවගේ ඡේවීම නම් වූද, නොයල්ම ඇත්තා වූද, කෙලෙස් සතුරන්ගෙන් නිදහස් වූද නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම ශාන්තයි, ප්‍රණීතයි. අප විසින් සිද්ධ කරන්නා වූ මේ සියලුම කුසලානිසංස ඒ උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධය පිණිසම හේතු වේවා, වාසනාව වේවා.
සසර සැරිසරනතුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් සත්පුරුෂ කල්යාණ මිත්‍ර උත්තමීන් ආශ්‍රයයට ලැබෙමින් නිර්මල වූ සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් මේ ගමන අපට නිමා කරගන්නට හේතු වේවා වාසනාව වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. එහෙමනම් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සරණයි. අප සෑම දින රැස් කරගත් මේ සියලු කුසලානිසංස අපිව මේ නිවන් මාර්ගට යොමු කරන අපිව විදර්ශනාවට යොමු කරන ජයන්ත මහත්මයාට අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. අප රැස් කරගත්තා වූ සියලුම විදර්ශනාමය කුසලානිසංස ඔබතුමාට ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාගේ අභිධර්ම දේශනාමය කුසල් බලයෙන්ුත් අනන්ත සසර පටන් රැස් කරගෙන ඉන්නා වූ අනේක විද කුසල බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ගත කරන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම බොහෝ පිරිසකට බොහෝ කාලයක් මේ ආකාරයෙන් නිර්වාණ අවබෝධය දක්වා යාගන්නට මාර්ගය සලස්වමින් කරගෙන යනා වූ ශාසනික කටයුතු අකණ්ඩව නිරුපද්‍රිතව කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ සතු අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවයත් ප්‍රඥාවත් දීර්ඝායුෂත් දිනෙන් දිනම වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුවපහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ ඔබතුමාට ධර්මයේ ගැන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට අනේක විද උපකාර කර කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට දෙමාපියන්ට පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ට නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් යම්තාක් ඔබතුමා ආශ්‍රය කරන පිරිසටත් මේ සියලු කුසල අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතිහු සුගතියෙන් සුගතියටම පත්වෙත්වා සෑම දිනම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. සුව පහසුවෙන්ම අවබෝධ කරගත්තා. ඒ වගේම සම්බන්ධ වුණු කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ධර්මයේ ඉගෙන ගන්නා වූ ස්වාමීන් වහන්සේලා අතුරු ගුරුතුමන්ටත් පවුල්වල ඥාති මිත්‍රාදීන්ටත් දූ දරුවන් ඇතුළු සැමටත් පරලෝසපත් යම්තාක් ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු කුසල් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. පරලෝසපත් ඥාතිහු සුගතියෙන් සුගතියම දකිත්වා ඊතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බොහොම පිං ශ්‍රීමති මහත්මිය ඔබතුමාටත් එසේම ප්‍රාර්ථනා කරනවා. අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පිං ඔබතුමාට සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා.